අයිබෝන් මේ JDM පිස්සන්ව S2 ගැට ගහලා ඇතුළට ගෙනල්ලා නැග්ගුවොත් අඳුර ගන්න පුළුවන් විදිහේ ගොඩක්ම පොපියුලර් කාර් එක තමයි මම අද වාඩි වෙලා ඉන්නේ. ඉතින් මම මේ සීටින් පොසිෂන් එකෙන්ම කතාව පටන් ගන්නම්. අපිට මේක ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට එහෙම නැත්නම් ස්පෝර්ට්ස් හැච්බැක් කාර් එකක් විදිහට මේකේ සෙමි බකට් සීට් එකක් එන්නේ. ඊට අමතරව අපිට මැනුවලි තමයි මේක ඇඩ්ජස්ට් කරගන්න ලැබෙන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගෙනම කතාව පටන් ගන්නම්. ඉතින් ඊට පස්සේ මම මේකේ ස්ටියරින් වීල් එක ගැන චුට්ටක් මේ ගාම කතා කරලා වැඩේට යන්නම්. ඉතින් මේකේ අපිට leather wrapped steering wheel එකක් හම්බ වෙනවා. ඉතින් Toyota emblem එක බලා ගන්න ලැබෙනවා. ඒත් එක්කම airbag එකක් හම්බ වෙනවා. ඉතින් dual airbag තමයි වාහනේ අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වාහනේ වැඩි විස්තර කතා කරන්න කලින් පොඩක් ස්ටාර්ට් කරලා බලලා එමු. ස්පෝර්ට්ස් කාර් එකක් ඉඳලා පොඩි රවුමක් ගිහින් එමු. ඉතින් ඒත් එක්කම මේ වගේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝස් බලන්න ඔටහ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා hasita9225 Instagram එකේ දැම්ම කියලා එකත් follow කරන්න. ඉතින් එහෙනම් අපි යන් රවුම. වාහනේ ස්ටාර්ට් කරලා යද්දිම මේ ඇහෙන සද්දෙට එහෙම නැත්නම් මේ එක්සෝස් නෝට් එකට තමයි මම මේ වාහනේ ආසම. ගොඩ දෙනෙක් මේවා පෙන්වන්න කියනවනේ. ඉතින් ඔන්න එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් වාහනේ පවර් එක ගැන අනිවාර්යෙන් කතා කරන්න එපා. වාහනේ පවර් එක ගැන කතා කරද්දි මේකේ තියෙන්නේ 1.3 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් normal starlet එක 4-door starlet එකේ අපිට ටර්බෝ හම්බ වෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට Glanza S එකේ ටර්බෝ හම්බ වෙන්නේ නැහැ. මේක Glanza V version එකක්. ඒකේ විතරයි අපිට ටර්බෝ චාර්ජ් එකක් හම්බ වෙන්නේ. ඉතින් මේකෙත් අපිට මේ විදිහට ටර්බෝ චාර්ජ් එකක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඔක්කොමත් එක්ක අපිට මේකේ 137ක හෝස් පවර් එකක් තියෙනවා. RPM එක 6400 දී. ඒ වගේම නිව්ටන් මීටර් 157ක ටෝක් එකක් තියෙනවා. RPM 4800 දී. ඉතින් ওই විදිහට තමයි පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඕගලන්ට හිතා ගන්න පුළුවන් වාහනේ weight එක, වාහනේ small ක්ලාස් එකේ යන්නේ පොඩි කාර් එකක්. ඒත් එක්ක මේ වගේ ටර්බෝ චාර්ජ් එකක් එක්ක මේ වගේ performance එක වාහනේ මොන වගේ ෆන් එකක් ගන්න පුළුවන් වේද කියලා ඔයගලන්ට අයිඩියා එකක් ඇති. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම ඉස්සෙල්ලාම කාර් එක ඩ්‍රයිව් කළාම මට කියන්න ඕනේ උනේ. ඊට අමතරව මම ස්ටියරින් වීල් එක ගැන කතා කළා. ඉතින් මේකේ grip එක ඉතාමත් හොඳයි. අපිට ගොඩාක් ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ නැහැ වාහනේට. එහෙම නැත්නම් ස්ටියරින් වීල් එකට අපි චුට්ටක් ඇල්ලුවත් මේක අර ලිස්සන ගතියක් මට දැනෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒත් එක්කම ඊට පස්සේ මම එනවා මේකේ ගේජ් ක්ලස් එකකට. ගේජ් ක්ලස් එකේ අපිට
හම්බ වෙන්නේ වයිඩ් ඩයල්ස්. එහෙම නැත්නම් මම Subaru Impreza WRX එකෙත් මේක කතා කළා. ඉතින් මේ වගේ අර වයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එකකින් අපිට මේ විදිහට ඇනලොග් මීටර් හම්බ වෙද්දී අපිට ඒක ඉන්ඩිකේට් කරන විදිහ එහෙම නැත්නම් අපිට ඒක පේන විදිහ ගොඩක් ක්ලියර්. සාමාන්‍යයෙන් බ්ලැක් ඩිස්ප්ලේ එකක් තියෙනට වඩා මොකද මේක 1998 වගේ වාහනයක්. එතකොට ඒ කාලේ අපිට ඩිජිටල් ගේජ් ක්ලස්ටර් සම්පූර්ණේ නැහැ. එහෙම නැත්නම් ඩිජිටල් ඩිස්ප්ලේස් ඇප්ලයි කරලා නැහැ මේවට. ඒ දවස්වල ඒ ටෙක්නොලොජිස් නැහැ. ඒත් එක්කම ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක ගේජ් ක්ලස්ටර් එකේ තියාගන්න මේ විදිහට ගොඩක් හොඳ ඩිසයින් එකක් මේක කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ගේජ් ක්ලස්ටර් එකේ ඇනලොග් මීටර්ස් හතරක් හම්බ වෙනවා. පොඩි ඇනලොග් මීටර්ස් දෙකේ අපිට සුපුරුදු විදිහට එන්ජින් හීට් එක, ඒත් එක්කම ෆුවල් ලෙවල් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අපිට ස්පීඩෝමීටර් එක මැද්දෙන් තියෙනවා. ඉතින් අපිට මේකේ පැයට කිලෝමීටර් 180ක වේගකින් මේක ධාවනය කරන්න පුළුවන් කියලා මෙන්ෂන් කරනවා. මේකේ පවර් එකත් එක්ක සාමාන්‍යයෙන් 0 ඉඳන් 100ට රීච් කරන්න යන්නේ තප්පර 8.2ක වගේ කාලයක්. ඉතින් ඔය වගේ තමයි මේකේ power and performance ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් දකුණු අත පැත්තෙන් අපිට සුපුරුදු power mirror controllers හම්බ වෙනවා සාමාන්‍ය වාහනයක වගේම. ඊට අමතරව මම මේකේ gauge cluster එක ගැන කතා කරා. ඒ වගේම තවත් after market high කරපු gauges තුනක් අපිට මැද්දෙන් තියෙනවා. සාමාන්‍යයෙන් sports car එකක් කිව්වහම මේ වගේ modifications අනිවාර්යෙන්ම අපි ආසයි ඒ වගේ දේවල් කරන්න. අපි ඒකේ look එකට ආසයි. ඉතින් මේ විදිහට gauges අපිට හම්බ වෙනවා තුනක්. ඉතින් ඒත් එක්කම අපිට සෙන්ටර් කන්සෝල් ඒරියා එක ගැන කතා කරද්දි මේ වාහනේ මේක ස්පෝර්ට්ස් කාර් එකක් විදියට ටූඩෝ කාර් එකක් විදියට අපිට වෙනසක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. විශේෂ වෙනසක්. ඉතින් විශේෂයෙන්ම අපිට කන්වෙන්ෂනල් ලිව් එක හම්බ වෙනවා. ඉතින් වාහනේ ඊය එකත් එක්ක අනිවාර්යයෙන් මේ දවස්වල අපිට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි. ඇත්තටම දැන් අද කාලේ වුණත් තම විශේෂයෙන්ම මේකට ගොඩක් හොඳටම උදාහරණයක් ගන්නේ Evo X එක මම කතා කරපු. ඉතින් මෙතන තියෙන වීඩියෝ එකක් ගිහලා බලන්න. Evo X එකෙත් අපිට අලුත් වාහනයක් වුණත් ෆයිනල් එඩිෂන් වුණත් අපිට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එකක් ලැබෙන්නේ නැහැනේ. ඒක අවශ්‍යත් නැහැ. ඉතින් ඒකින්ද මේකෙත් අපිට හම්බ වෙන්නේ කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලිවර් එකක්. වාහනේ ඩ්‍රිෆ්ට් කරනවා නම් ස්ටන්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට මේ වගේ දේවල් අවශ්‍යයිනේ. ඒත් එක්කම වාහනේ ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට මම ටිකක් අමාරුවෙන් දාන 5 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් එක. ඉතින් මැනුවල් ගියර් බොක්ස් එකක් කියන එකත් අනිවාර්යයෙන්ම කන්වෙන්ෂනල් ලිවර් එක වගේම වාහනේට අත්‍යවශ්‍ය දෙයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මම මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරනවා නම් අපිට මේකේ ආෆ්ටර් මාකට් ෆික්ස් කරපු ස්පෙෂලි සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ගන්න ආෆ්ටර් මාකට් ෆික්ස් කරපු ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට මේ වාහනේ AC control area එක ගොඩක්ම simple. අපේ temperature එක change කරන්න පුළුවන්. අපේ AC positions, fan speed එක මේ වගේ දේවල් ගොඩක් simple විදියට අතට මේ විදියට මේ drive කරන ගමන් මට දැන් වාහනේට අපේ driving වලට අපේ attention එක තියාගන්න ඕනේ. මොකද මේ පාරේ වංගු වැඩි. එතකොට AC control area එක අපිට use කරන්න ගොඩක් දුරට බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ වගේ දේවල් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේකේ ඩ්‍රයිවිං ගැන මම පොඩ්ඩක් කතා කරන්නම් වාහනේ නවත්තන්න කලින්. ඉතින් ඇත්තටම මම කිව්වා වගේ ඉස්සෙල්ලාම ස්ටියරින් වීල් එක අතට අහුවෙද්දි ගොඩක් හොඳ grip එකක් තියෙනවා වගේම වාහනේ අපිට මෙන්න මේ විදියට අපේ බෙල්ට් ලයින් එක එහෙම නැත්නම් අපේ වින්ඩෝ සිල් එක ගොඩක්ම ලෝවර් ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ වාහනේ ටිකක් අර බෙල්ට් ලයින් එක ටිකක් එහෙම නැත්නම් මේ වින්ඩෝ සිල් එක ගොඩක් පාතයි. මේ විදිහට අත තියාගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්නද වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් මම මේ විදිහට අත තියාගෙන තමයි යන්නේ. එතකොට view එක හොඳයි. ඒ පිළේ එකේ thickness එක අඩුයි. විශේෂයෙන් මට මේක මතක් වුණේ මේ වගේ වංගු පාරක මම යද්දි මට ගොඩක් ලොකුවට මේකේ ෆීල් උනේ නැහැ. මේක ටිකක් ඩිස්ටර්බ් මේ පිළේ එක ඩිස්ටර්බ් මට පේන්නේ නැහැ කියන එක ෆීල් උනේ නැහැ. මොකද දෙපැත්තෙම ගොඩක් හොඳට මේ දේ පේන හින්දා. ඊට පස්සේ මේක ඕවරෝල් ඩිසයින් එක ගැන කතා කරද්දි 98 කාර් එකක් මම දෙතුන් පාරම මේක මෙන්ෂන් කළා. මේ 98 කාර් එකක් විදියට මේ කාර් එක ඇතුළට නැග්ගාම මේක පරණ කාර් එකක් කියන ෆීල් එක මට දැනෙන්නේ නැහැ. ඒක තමයි විශේෂම දේ. අදටත් මේ වාහනේ විශේෂයෙන්ම කොල්ලෝ අතරේ ජනප්‍රිය වෙන්න මේක ගොඩක් හේතුවක් කියලා මම හිතනවා. වාහනේ ඇතුළට නැග්ගාම මේ ඉන්නේ පරණ කාර් එක කියලා අදටත් ෆීල් වෙන්නේ නැහැ. මේක තියෙන දේවල් අදටත් ඇවරේජ් ලුක් එකක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම අපෝල්ස්ටරි ගැන කතා කළා. කතාව නවත්තන්නම්. ඉතින් අපෝල්ස්ටරිගේ ඩිසයින් එක ගැන කතා කරද්දි මැටීරියල්ස් කීපයක් ෆැබ්‍රික්, ප්ලාස්ටික්, ලෙදර් වගේ මැටීරියල්ස් කීපයකින් මේක යූස් කරලා තියෙනවා. ගොඩක් සිම්පල්. ඩෝබින් එකක් හම්බ වෙනවා. පවර් ෂටර් බටන්ස් හම්බ වෙනවා. ඉතින් ওই වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකේ ඉතුරු ටිකට.
වාහනේ තියෙන බෝනස් ඔප්ෂන් එකක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් බෝනස් ඔප්ෂන් එකක් කිව්වේ ඇයි කියලා ඔයගලන්ට හිතෙනවා ඇති. සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කාර් එකක් වුණාම අපිට රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකක් කාගෝ ඒරියා එකක් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. තියෙන්නේ නැහැ කියන එක අවාසියක් නෙවෙයි. මම මේක වීඩියෝ ගණනාවකදීම ඔයගලන්ට කිව්වා. ඉතින් මේකේ අපිට සාමාන්‍ය ඇවරේජ් මට්ටමක රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. රෝඩෝ කාර් එකක්. හැබැයි මේක රෝඩ්ස් එකක් නෙවෙයි. පිටිපස්සේ සීට්ස් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවටත් වැඩිය හොඳ ඉඩකඩක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් මේ කාර් එකේ හැටියට හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. හොඳ නැතත් ඇවරේජ් මට්ටමක ලෙග් ස්පේස් එකක් තියෙනවා. හෙඩ් රූම් එක ඉතාමත් හොඳයි. ඒත් එක්කම අපිට ඕපනින් එකක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි එළිය පේන විදිහ එහෙම නැත්නම් මේ තියෙන ප්‍රමාණය වින්ඩෝ එකේ ගොඩක් හොඳයි. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒත් එක්කම අපිට සාමාන්‍යයෙන් වාහනේ හිර වෙලා වගේ දැනෙන්නේ මේක පටු වුණොත්නේ. වාහනේ පටු වුණත් මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් තියෙන හින්දා අපේ අත තියාගන්න උනත් කොටසක් තියෙනවා. එතකොට අපි හිර වෙලා වගේ එහෙම නැත්නම් මෙන්න මේ අතපය අකුලගෙන යන්න ඕනි වෙන්නේ නැහැ. මේ විදිහට අත තියාගෙන යන්න පුළුවන්. ඕනනම් පොඩි කප් එකක් නැත්නම් ෆෝන් එක වගේ දාලා තියාගන්න පුළුවන්. දෙපැත්තෙම මේ විදිහේ ඩිසයින් එකක් හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් පොඩිම ළමයි හිම යනවා නම් පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක් වුණත් යන්න පුළුවන්. ලොකු ෆ්ලෝ හම්ප් එකක් නැහැ. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම මෙතන අපිට වෙනමම උස්සලා ඩිසයින් කරලා නැති හින්දා, එම්බෝස් කරලා නැති හින්දා අපිට මෙන්න මේ විදිහට මෙතනත් පොඩි කෙනෙක්ට වගේ වාඩි වෙලා යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේකේ ප්‍රැක්ටිකලිටි එක අවශ්‍ය වුණොත් මේකේ යන්න පුළුවන් කියන එක. ඊට අමතරව මේකේ පාසල් ට්‍රේ ගැන කතා කරද්දී මේකේ ෆ්ලෙක්සිබල් කවර් එකක් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ටිකක් රිජිඩ් කවර් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම අපිට පොඩි ෆයිල්ස් එහෙම නැත්නම් පොඩි බෑග් එකක් ලොකු බරක් නැති බෑග් එකක් වගේ දාලා තියා ගන්න පුළුවන්. හැබැයි ස්පීකර්ස් කවර් වෙන්න තියෙනවනේ. එහෙම වුණොත් අපිට සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ගන්න බැරි වෙනවා. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන. අවසාන වශයෙන් සාමාන්‍යයෙන් අද එහෙම නැත්නම් අපි BMW i8 එකක් වගේ එක පොඩ්ඩක් මම මේක හිතුවොත් ඒකෙත් අපිට රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකෙන් එළියට බහින්න ටිකක් විතර අමාරුයි තනියෙන්. ඉතින් මේකේ අපිට මෙන්න මේ වගේ පැඩල් එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේක පාගලා මේ සීට් එක ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් අපිටම කාගේවත් උදව්වක් නැතුව වාහනෙන් බහින්න පුළුවන්. සීට් එක කවුරුත් අකුල්ලා දෙනකන් බලා ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ওই විදිහට තමයි මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා තියාර ඩෝ එකේ වයිඩ් ගතියත් එක්ක අපිට ගොඩක් පහසුවෙන් මෙන්න මෙහෙම එළියට බහින්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් තමයි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. වාහනේ සේෆ්ටි එක ගැන විශේෂ දේවල් ටිකක් කියන්න තියෙනවා. මේ වාහනේ තමයි ස්මෝල් සයිස් වෙහිකල් කැටගරි එකේ පළවෙනියෙන්ම ABS ෆීචර් කරපු වාහනේ. ඒක විශේෂම දෙයක්. ඒ වගේම මේකේ අපිට බොඩි එක ඩිසයින් කරලා තියෙන්නේ කොලිෂන් සේෆ්ටි බොඩි එකක් විදියට. එතකොට මේකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ GOA ස්ට්‍රක්චර් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මේකට දෙන්න පුළුවන් සේෆ්ටි එක අතින් හොඳම ඩිසයින් එක, ඔප්ටිමම්ම ඩිසයින් එක තමයි මේකේ බොඩි එක, මේකේ ස්කෙලටන් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක විශේෂම දෙයක්. ඊට අමතරව මේකේ ඉම්පැක්ට් ඇබ්සෝබින් පෑඩ්ස් හම්බ වෙලා තියෙනවා කැබින් එකට. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඩ්‍රයිවර්ගේ, පැසෙන්ජර්ගේ සේෆ්ටි එක අතින් 1998 කාර් එකක් විදියට ඒ කාලේ අනික් කාර්ස් එක කම්පෙයාර් කරද්දී ගොඩක් ඉස්සරහින් ඉන්න කාර් එකක් විදියට ස්ටාර්ලට් එක, ස්ටාර්ලට් ග්ලැන්සා එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මම මේ ගාම මේකේ ඩයිමෙන්ෂන්ස් වීඩියෝ එකේ දාන්නම්. ඉතින් ඔයගලන්ට කම්පෙයාර් කරගන්න පුළුවන් ස්ටාර්ලට් එකක් එක්ක මේක කොයි වගේද, ඊට පස්සේ විට්ස් එකක් එක්ක මේක කොයි වගේද යන්නේ. ඒ වගේ පොඩි කම්පෙයාර් පාරක් දාගන්න පුළුවන් ඔයගලන්ට. ඊට අමතරව මේකේ ජෙනරේෂන්ස් 5ක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ සමහරට දන්නෙත් නැතුව. එහෙම නැත්නම් අපි ස්ටාර්ලට් කිව්වම අපිට මතක් වෙන්නේ එකපාරට මේ වාහනේනේ. මේකේ 5 වෙනි ජෙනරේෂන් එක තමයි මේ විදිහට මාත් එක්ක අද තියෙන්නේ. එතකොට මේකේ ජෙනරේෂන් 4ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ග්ලැන්සා කියන්නේ ස්පෝර්ට්ස් මොඩල් කාර් එකක්නේ. එතකොට මේකේ ජෙනරේෂන්ස් 3ක් හම්බුනේ ස්ටෑන්ඩඩ් කාර්ස්. එහෙම නැත්නම් 4 door normal කාර්ස් හම්බුනේ. 4th ජෙනරේෂන් එකේ මේකේ GT version එකක් එනවා 2 door එකක්. ඒක තමයි ස්ටාර්ලට් වල ස්පෝර්ට්ස් කාර් ඇරනබුම කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ග්ලැන්සා කියන නමත් එක්ක මේක 5 වෙනි ජෙනරේෂන් එකේ අපිට ග්ලැන්සා S සහ ග්ලැන්සා V විදියට මොඩල්ස් හම්බ වෙනවා. ඉතින් ග්ලැන්සා V තමයි highest grade එක. පිටිපස්සෙන් තියෙන V එකක්. ඉතින් ඊට පස්සේ මේකේ වින්ඩ් ස්ක්‍රීන් එකේ දේවල් ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මම ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකේදී කිව්වා මේක කොහොමද පේන්නේ, මේකේ A pillars කොයි වගේද කියලා. මේකේ බොනට් එකට එනවා නම් ඉස්සෙල්ලාම අපිට highlight වෙන්නේ බොනට් ස්කූප් එක. ඉතින් අපිට ළඟදීම එහෙම නැත්නම් අන්තිමටම කරපු රිවිව්ස් වලින් WRX එකේ තමයි එහෙම නැත්නම් Subaru Impreza WRX එකේ තමයි අපිට බොනට් ස්කෝප් එකක් හම්බුනේ. ඒකේ ටර්බෝ චාර්ජ් එකක් තියෙනවා. මේකේ ටර්බෝ චාර්ජ් එකක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය එයා ඉන්ටේක් එකට තමයි මේක මේ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. මේකයි මම Impreza එකයි පොඩ්ඩක් කම්පෙයාර් කරනවා. අපිට ඒකේ ඉන්ටර්කූලර් ස්ප්‍රේ, වෝටර් ස්ප්‍රේ එකක් හම්බ වුණා අපේ ටර්බෝ චාර්ජ් එක කූල් කරන්න. නමුත් මේකේ අපිට එයා ඉන්ටේක් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම එයා ෆ්ලෝ එකෙන් තමයි මේක කූලින් සිස්ටම් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ මෙන්න මේ වගේ බොඩි ලයින්ස් කිහිපයක්ම තියෙනවා. මේ බොඩි ලයින්ස් උත් එක්ක වාහනේ ඇග්‍රෙසිව් ලුක් එක ගොඩක් වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට eyelids
දෙකක් බලා ගන්න පුළුවන් දෙපැත්තෙම. ඉතින් මේවත් එක්ක වාහනේ මෙන්න මේ තියෙන ලයින් එක කන්ටිනියු වෙනවා. වාහනේ ඇග්‍රෙසිව් ලුක් එකක් ටිකක් වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ හෙඩ් ලැම්ප් එකට එනවා නම් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එකකට වැඩිය මේක හෙඩ් ලැම්ප් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. මේක අපිට බ්ලැක් බේස් හෙඩ් ලැම්ප් එකක් හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ඒවා අපිට Lance Evolutions වල වගේ මේ ඩිසයින් එක. එහෙම නැත්නම් මේ ටෙක්ස්චර් එක. මේ concept එකත් එක්ක ඩිසයින් කරපු headlights බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේක halogen lamp එකක් හම්බ වෙන්නේ. ඊට අමතරව indicators හම්බ වෙනවා අපිට corner එකේ. ඊට පස්සේ මේකේ grill එකට යද්දි grill එකේ යම්කිසි වෙනස්කම් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් Starlet එකට නම් අපිට Starlet කියලා brand කරලා ඉන්නේ. මේකේ අපිට හම්බෙන්නේ Glanza කියලා. ඉතින් ඊට පස්සේ අපිට ඊළඟට highlight වෙන්නේ මේක ටිකක් ලොකු fog lamps දෙක. සාමාන්‍යයෙන් ටිකක් size එකකින් ලොකු fog lamps කිව්වහම මේ දවස්වල after market sports car වලට ගොඩක් use කරනවා. හැබැයි මේකේ original design එකේම අපිට මේ size fog lamps දෙකක් හම්බ වෙනවා. එතකොට අපිට Starlet එකත් එක්ක මේක compare කරනවා නම් අපිට fog lamps හම්බ වෙන්නේ නැහැ Starlet එකේ. සාමාන්‍ය four door standard car එකක් එහෙම නැත්නම් standard car model එකක් හඳුන්වනවා නම් Starlet එකේ අපිට Starlet Remix කියන එකේ තමයි fog lamps හම්බෙන්නේ. ඒක 4 door car එකක්. මේක 2 door sports car එකක්. ඉතින් 2 door sports car වල තමයි සාමාන්‍යයෙන් බහුලව මේ Starlet series එකේ අපිට fog lamps දෙකක් හම්බ වෙන්නේ. ඊට අමතරව මේ වගේ bumper design එකත් එක්ක මේ වගේ bumper lip එකක් හම්බ වෙනවා. lower lip එකකුත් හම්බ වෙනවා. ඉතින් මේවත් එක්ක ඊළඟ ප්‍රශ්නේ වලවල් පාරක යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒක ඊළඟ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් මේක ඇවරේජ් මිලිමීටර් 150ක විතර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් ඒක try කරලත් බැලුවාද? ඉතින් ගොඩක් හොඳයි. ගොඩක් හොඳට වාහනේ ටිකක් රළු පාරවල් වුණත් ධාවනය කරන්න පුළුවන් අත්‍යවශ්‍ය ගමනකට. ඉතින් ඊට පස්සේ මේක සයිඩ් එකට මම මෙහෙම වෙනවා. සයිඩ් එකේ ඉස්සෙල්ලාම වීල් එකට එනවා නම් මේකේ වීල් සයිස් එක මේකේ ඇලොයි වීල් එක මේ ඔක්කොම ආෆ්ටර් මාකට් අවශ්‍ය විදිහට මොඩිෆිකේෂන් එකක් කරගෙන තියෙන. දැනට මේකේ හම්බෙන්නේ අපිට 15 ඉන්ච් වීල් එකක්. ඒත් එක්කම මේ වගේ ගෝල්ඩ් කලර් එකෙන් ආෆ්ටර් මාකට් වීල් එකක් හම්බ වෙනවා. ඉතින් වාහනේ ස්ටෑන්ඩඩ් වෙන බැලොන් සයිස් එකට වැඩිය සයිස් එකකින් වැඩි වීල් එක වෙනස්. ඉතින් ඒවත් එක්ක වාහනේ ලුක් එක වාහනේ වයිඩ් පෙනුම ගොඩක් වැඩි කරලා තියෙනවා කියලා ඔයගලන්ට බැලුමට මේ වීඩියෝ ෆුටේජස් වල පේනවා ඇති. ඉතින් ඊට අමතරව මේක අපිට ඩිස්ක් බ්‍රේක් එකක් ඉස්සරහා බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක ඩෝ එක ටිකක් හයිලයිට් වෙනවා. මේක 2 ඩෝ කාර් එකක් ඉඳලා සාමාන්‍යයෙන් ඩෝ එකේ දිග ටිකක් වැඩි කියලා ඔයගලන්ට බැලුමට පේනවා ඇති. ටිකක් ලොකු ඕපනින් එකක් තියෙනවා. මොකද පිටිපස්සට ඇක්සස් තියෙන්නේත් අපේ ෆ්‍රන්ට් ඩෝස් දෙකෙන්මයි. ඉතින් ඊට පස්සේ මේක සයිඩ් මිරර්ස් හම්බ වෙනවා. අපිට power and retractable mirror options එක හම්බ වෙනවා. ඇතුළේදී කිව්වා වගේම ඊට පස්සේ විශේෂම දේ තමයි වාහනේ ටිකක් අර low down එහෙම නැත්නම් ටිකක් පාත ලුක් එකක් පේන විදිහ මෙන්න මේ වගේ side skirt එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ලස්සනයි වාහනේ. සාමාන්‍ය ස්පෝර්ට්ස් කාර් එකක් වුණාම අපි ground clearance ගැන ගොඩක් කියා කරන්නේ නැහැ. ground clearance අඩුයි කියන එක ස්පෝර්ට්ස් කාර් එක අවාසියක් නෙවෙයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඊට අමතරව පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා මේ විදිහට glass එකක් හම්බ වෙනවා. එක්කම Glanza කියලා මෙන්න මේ විදිහට ස්ටික් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ෆෝල් ලිඩ් එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් සයිඩ් එකේ ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ටිකක් විශේෂ දේවල් ටිකක් තියෙනවා. මම මෙහෙමම එනවා මේකේ පිටිපස්සට. පිටිපස්සේ ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙන්න මේ සයිස් එකෙන් ටිකක් වැඩි ස්පොයිල් එක. ඉතින් මේ ස්පොයිල් එක සාමාන්‍යයෙන් ආෆ්ටර් මාකට් මේකේ ලෙන්ත් එක ටිකක් විතර වැඩි කරලා තියෙන්නේ. මේකේ ඔරිජිනල් Glanza එකේ එන ස්පොයිල් එකත් මේ ඩිසයින් එකම තමයි සාමාන්‍යයෙන් මිරදී මෙන්න මේ වගේ පොඩ්ඩක් සයිස් එකකින් අඩුයි. ඉතින් මේ ස්පොයිල් එක ගැන කතා කරද්දි විශේෂ බෙනිෆිට්ස් ටිකක් මේ ස්පොයිල් එකේ තියෙනවා සාමාන්‍ය ස්පොයිල් එකකට වැඩිය. සාමාන්‍ය ස්පොයිල් එකකින් කරන්නේ එයා එක ස්පොයිල් එක යටින් යවලා වාහනේ ස්ටැබිලිටි එක තියාගන්න, වාහනේ බිමට අල්ලලා තියාගන්න සපෝට් එකක් දෙන එක, වාහනේ ස්ටැබිලිටි එක වැඩි කරන්න මේ ස්පොයිල් එකේ. ඊට අමතරව මොනවද දේවල්? එහෙම නැත්නම් ඊට අමතරව මේකේ මේ වාහනේ ගැන කමෙන්ට්ස් දෙන අය මොනවද මේ ගැන කියන්නේ? වාහනේ වින්ඩ්ෂීල්ඩ් එක එහෙම නැත්නම් රියර් වින්ඩ්ෂීල්ඩ් එකට අපිට ගොඩක් දුරට වාහනේ රියර් වින්ඩ්ෂීල්ඩ් එකට වතුර වැටෙන්න පුළුවන්, මඩ වදින්න පුළුවන්, දූවිලි වැටෙන්න පුළුවන්. එතකොට වින්ඩ්ෂීල්ඩ් එකේ ක්ලියර් ගතිය ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන් අපි ඩ්‍රයිව් කරද්දී. ඉතින් මේක යම්කිසි කවර් එකක් විදිහට තමයි හඳුන්වන්නේ මේ වාහනේ. මෙච්චර ලොකුවට නැතත් සාමාන්‍යයෙන් මේකෙන් යම්කිසි කොටසක් අඩු දිගින් අඩු ස්පොයිල් එකක් වුණත් වාහනේ පිටිපස්සේ වින්ඩ් ස්ක්‍රීන් එක ගාඩ් කරන්න පුළුවන් විදිහේ, වැස්සෙන් දූවිලි වලින් මඩ වලින් ගාඩ් කරන්න පුළුවන් විදිහේ ස්පොයිල් එකක් විදිහට මේක හඳුන්වනවා. ඒක ටිකක් විශේෂ දෙයක්. අපි ස්පොයිල් එකකින් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ හම්බ වෙනවා ඩක්ටේල් එක. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේන ඇති සාමාන්‍යයෙන් වාහනේ ලුක් එක, ස්ටාර්ලට් එක ලුක් එක, ස්ටාර්ලට් ලවර් කෙනෙක්ගේ ඩ්‍රීම් එක, ස්ටාර්ලට් එකක් ගත්තත් එහෙම නැත්නම් Glanza එකක් ගත්තත් මෙන්න මේ වගේ ආෆ්ටර් මාකට් එහෙම නැත්නම් මේ වගේ ලස්සන මොඩිෆිකේෂන් එකක් කරන එක තමයි ඩ්‍රීම් එක. ඉතින් ඊට අමතරව අපිට රියර් වින්ඩ්ෂීල්ඩ් වයිප් එක හම්බ වෙනවා වගේම පිටිපස්සට ගියොත් සාමාන්‍යයෙන් අපි මම අද ස්ටාර්ලට් එකත් එක්ක මේක කම්පෙයාර් කරනවා. මොකද මේක ස්ටාර්ලට් එකේ ස්පෝර්ට්ස් වර්ෂන් එකේ හින්දා. ඉතින් ස්ටාර්ලට් එක කිව්වොත් ස්ටාර්ලට් කියලා ස්ටික් එකක් හම්බ වෙනවා. රිෆ්ලෙක්ට් කියලා තමයි අපිට බහුලව බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව මේක Glanza එකක් හින්දා අපිට Glanza V කියලා ස්ටික් එක හම්බ වෙනවා. ඒත් එක්කම ස්ටාර්ලට් කියලා සුපුරුදු ස්ටික් එක මේක බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඊට අමතරව මේකේ අපිට රිවර්ස් ලයිට් දෙක මෙතනින් හම්බ වෙනවා වගේම අනික පාකින් ලයිට්, බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට්ස් මේ ඔක්කොම හම්බ වෙන්නේ අපේ සයිඩ් එකේ. ඉතින් වාහනේ ලුක් එක එහෙම නැත්නම් වාහනේ බොඩි කලර් එකත් එක්ක මේ ටේල් ලයිට් එකේ වයිට් ලුක් එක ගොඩක් හොඳට බ්ලෙන්ඩ් වෙලා ගොඩක් හොඳ අපියරන්ස් එකක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ පිටිපස්සට ගියොත් බම්ප් එකකින් යට අපිට මෙන්න මේ වගේ රියර් ලිප් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මේකේ ආෆ්ටර් මාකට් HKS බ්ලෝ ඔෆ් එකක් හම්බ වෙනවා. සද්ද ඇහෙන්නේ නැති මම හිතන්නේ. ඉතින් ඊට පස්සේ මම මේකේ බූට් ඒරියා එකට මෙහෙම මෙන්න. ඉතින් මේ වගේ වාහනයක මම හැමදාම කියන දෙයක් තමයි මේ වගේ වාහනයක අපිට බූට් ඒරියා එකේ ඉඩ තියෙන්න ඕනේ. බඩු දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක මේ වගේ වාහනයක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ. ඒව නැති වුණා කියන එක අවාසියක් නෙවෙයි කියන එක මම හැම ස්පෝර්ට්ස් කාර් එකේම කියන දෙයක්. ඉතින් මේකෙත් සාමාන්‍යයෙන් බූට් කැපැසිටි එක බලද්දි ලීටර් 340ක විතර බූට් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. මේක ස්පෝර්ට්ස් කාර් එකක්. මේක ට්‍රැවල් කරන්න අපි යූස් කරාට මේක ඩිසයින් කරලා තියෙන එකට නෙවෙයි. එතකොට මේකේ ඒ වගේ ලොකු කාගෝ කැපැසිටි එකක්, ලොකු රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකක් නැහැ කියන එක අවාසියක් විදියට අපිට දකින්න බෑ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ආෆ්ටර් මාකට් මෙන්න මේ වගේ සබ් වූෆර් එකක් හම්බ වෙනවා. ස්පීකර්ස් දෙක, රියර් ස්පීකර්ස් දෙක හම්බෙන්නේ අපිට මෙන්න මේ විදියට අපේ කාගෝ කවර් එකේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ විදියට මම මේකත් ඕපන් කරලා පෙන්නන්නම්. මෙතනින් තමයි අපේ ජැක් එක ස්ටෝර් කරලා තියෙන තැන අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඒකම අපේ බූට් ෆ්ලෝ එකෙන් පහළ අපිට ස්පෙයා වීල් එකක් තමයි ස්ටෝර් කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ ෆුවල් ටැංක් එක ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ලීටර් 37ක විතර ෆුවල් ටැංක් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එකත් එක්ක බලද්දී අපිට හොඳ ක්‍රූසින් රේන්ජ් එකක් මේක ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අයිඩියා එක. ඉතින් ওই විදිහට තමයි මේකේ තියෙන එක්ස්ටීරියර්, ඉන්ටීරියර් මේකේ පර්ෆෝමන්ස් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. Toyota Starlet Glanza ලංකාවේ ජනප්‍රියම JDM සීරීස් එකේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. ගොඩක් කලින් තමයි කමෙන්ට් කර මේ වාහනේ රික්වෙස්ට් කරේ. ඉතින් ඒ හින්දා ලංකාවේ තියෙන ටිකක් ජනප්‍රියම Glanza එකක් මේ විදිහට අරගෙන අවිල්ලා තිනවා. ඉතින් වාහන එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම vehicle owners මේක අනිවාර්යයෙන්ම බලනවා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ගැන අහලා තියෙන ප්‍රශ්න වලට ඕගොල්ලෝ උත්තර දන්නවා ඇති. ඒ හින්දා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දන්නවා නම් ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකෙන්ම ඒකට උත්තරයක් දෙන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඕගොල්ලන්ට මේ වාහන ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්න hasid9225 Instagram එකේ දැම්ම කියලා එකත් follow කරන්න. එහෙනම් වාහන සම්බන්ධ හැමදේම මේ විදිහට හැමදාම සිංහලෙන්ම දැනගන්න Auto Hub YouTube channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Auto Hub